සුපත්තිත්තා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුපත්තිත්තා සුපත්තිත්තා සුපත් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩසටහනේ දෙවෙනි දවසටත් ධර්ම දේශනා පැයට එළඹිලා තියෙන සිළුම් දෙනායි සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ පුග්ගලෝ වස්සිතා හෝති නෝ ගජ්ජිතාති තී ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වජන් වහන්සේ විසින් කත්තු කම්මිතා ඥානෙ යුක්තව තමන් වහන්සේ විසින්ම හිතලා දේශනා කරන ලද සූත්‍ර ගණයට වැටෙන මේ ဒုတိ ය වලාහක සූත්‍රයේ වලාකුළු ಜಾති හතරක් උපමා වශයෙන් හඳුන්වා දීලා ඒට උපමේය වශයෙන් පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකේ ඉන්න බව විස්තර කරා. ඉතින් ඒ පුද්ගලයන් හතරේ පළවෙනි එක තමයි අපි ගත්තේ ගච්ඡිතා හෝති නෝ වස්සිතා කියන වලාකුළ. ගර්ජනා මේක ගර්ජනා කරනවා නමුත් වහින්නේ නැහැ. ඒකට සමාන්තරව නැත්නම් ඒකට උපමේය වශයෙන් පෙන්වන්නේ හරියට කට්ටි ඉන්නවා ලෝකේ බුදු දේශනාව නැත්නම් සූත්‍ර පිටක පුදුම විදියට පාඩම් කරනවා. එහෙම නැත්නම් හදාරනවා. ඒව පිළිබඳව කාලය ගන්නවා. නමුත් කොහොමඩක්වත් දුක කියන්නේ මේකයි කියලා තේරුමක් නැහැ. ඒගොල්ලෝ දුක විඳින්න කැමති නැහැ. විඳින්න නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ දුකට හේතුව හැම වෙලාවෙම අරයයි එක කෙරුවේ මෙයයි එක කෙරුවේ අල්ලපු ගෙදර මනුස්සයයි මේක කෙරුවේ කියලා ඒකට හේතු හොයනවා. පුදුමාකාර තෝගයක් කවදාකවත් තමන්ගේ තෘෂ්ණාව දකින්නේ නැහැ. ඒ වගේම ඒ කොච්චර ඒ විදිහට තමන්ට එන කරදර අනුන්ට එන කරදර ආත්ම සංඥාවෙන් යුක්තව උද්දී ඉඳලා හැන්ද වෙනකම් මේ කරන කතා තිබුණාත් ඊන හැම දුකක්ම ස්වභාවයෙන්ම නැති වෙනවා. වෙන ඕනෙම කරදරයක් ස්වභාවයෙන්ම නැති වෙනවා. ඒක කවදාවත් දකින්නේ නැහැ. හිතන්නේ මේ බේත් කළ තමයි නැති උනේ, සාන්ති කර්ම වලින් තමයි නැති උනේ, අසෝල තමයි මට මේක කෙරුවේ, අසෝල තමයි මේක සුව කෙරුවේ කියලා අනේ අහන්න තියෙන කතා. මතුවෙන හැම ලෙඩක්ම ඒකෙන්මයි නැති වෙන්නේ. මතුවෙන හැම කරදරයක්ම ඒකෙන්මයි නැති වෙන්නේ. ඒ නිසා තුන්වෙනි ආර්ය සත්‍ය පිළිබඳව කවදාවත් හැඟීමක් නැහැ. කට පූජානමුයි, දොඩන්න මගුල් වලට අත දාන එකයි කිලෝරක් නැහැ. ඒ වගේම මේක සඳහා මාර්ගය හිතන්නේවත් නැහැ. මේ කාලේ කරන්න බෑ. දැන් මේ බුද්ධ ශාසනය වුණා ගිහිල්ලා ඊගා බුද්ධ ශාසනයකන් ඉන්න ඕනේ. මාර්ගේ වඩන්නත් බෑ. වඩන කෙනෙකුටත් කියනවා නිකන් පැහි වැඩ කරන්න යන්න එපා. ඕනත් වැඩ කරන්න කියලා තල්ල කඩා ගන්න එපා, දත් කඩා ගන්න එපා. අපි නිකන් ওই සාමාන්‍ය ක්‍රමයට පූජාවක් කරගෙන මල් වට්ටියක් පූජා කරගෙන ජීවත් වෙමු කියලා ඒ කරන ඒ જાතිය ධර්මෙටමයි ගත වෙලා තියෙන්නේ. කියන්නේම හරස් කතාවක්. ඒක විශේෂයෙන් මගේ ජීවිතේ කැපිපෙන්නේ 26 ඉඳලා 36 වෙනකන් කාලේ. ඒ කාලය තුල මම හොඳටම දැනගෙන හිටියා මේක ඇතුලේ කල යුත්තක්, වැටහිය යුත්තක් වඩා ගන්න දෙයක් තියෙනවා කියලා. ඇසුරු කරපු කිසිම කෙනෙක් ගැන කිසිම කෙනෙකුට ඒ විශ්වාසයක් තිබුණේ නැහැ. ඔක්කොමලා හිතුවේ මගේ මොලේ නරක් වෙලයි කියලා. එහෙම නැත්නම් මානසික අසහනකින් පෙළෙනවායි කියලා. මේ කරන්න බැරි දෙයක්
කරන්න හදනවා මේ ඉගෙනගෙන ඉන්න පුද්ගලයා බොයි ගෑණියක් කරන රස්සාවක් කරගෙන හොඳට හිටපන්කෝ මේ කොහෙද යන්න හදන්නේ කියලා. ඉතින් එහෙම පුද්ගලයෝ තමයි මගේ ඇසුරට හිටපු හරියක් හිටියේ. නමුත් මට කිසිම බාධාවක් උනේ නැහැ. මම දන්නවා පිස්සු පියාට්ටු ගොඩක් එක්ක ඉන්නේ කියලා. මොකද මට 4-5 දෙනෙක් හිටියා. ඕඹ කියන යෝග කියන්න යන්න එපා. මොකෙක්වත් පිළිගන්නේ නැහැ. ওই වටපිට ඉඳගෙන උපදෙස් දෙන සේරම ගොඩ ඉඳලා පීන ණයට උපදෙස් දෙන જાති කට්ටිය. ඒක නිසා විශ්වාසයෙන් කරගෙන යන්න තමන්ගේ විශ්වාසය විතරමයි අවසාන කාරණාව. අද බණ භාවනා කරන ඉගෙන ගන්න කිසිම කෙනෙකුට තමන් ගැන විශ්වාසයක් ඇත්තේම නැත. ඔක්කොම හිතනවා කවුරු හරි ඇවිල්ලා මාව ගොඩ ගනී කියලා. ඇත්තට ඒ යදින් බලන්න සර්වදාරි දෙවියන් ආශ්‍රය දහන එක ලාභයි. වැඩි උන්දට බාර දුන්නාට පස්සේ හොඳට රැට කාලා බුදියන එකද තියෙන්නේ. ඒ ආගමට මටත් යන්න හිතෙනවා. වෙනවනම් ඉන්නවනම් අයියපා අපිට මොනවත් කරදර වෙන්න දෙයක් නැහැ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා නැහැ. දියනාංශේ ෂේප් කරගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් සෑහෙන කාලයක් ගත්තා. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොඩර්න් මෑන් සඳහා ලියලා තියෙන ධර්ම. අල්ලන්න බෑ මොකද ඒක කිසි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නැහැ. හරි ලස්සන සුන්දර කතා ගොඩක් තියෙනවා. ඒ නිසා මම ඔක්කොම කිව්වා. ඕන කෙනෙකුට කියලා දෙන්නත් පුළුවන්. හැබැයි ඒක අර ගජ්ජිතා නෝච වස්සිතා. දැන් අද කරන්න හදන්නේ වස්සිතා නෝච ගජ්ජිතා. ඒ සද්ද අනම්මනම් මොකුත් නැහැ. මේ අවබෝධ හිතිය. ඒක සඳහා අපි ඊයේ විදිහටම සම්ප්‍රදාන කූල හදාරීමක් කරනවා නම් සර්වචන් වහන්සේ වස්සිතානෝ ගජ්ජිතා කියන එක විස්තර කරන්නේ ඒ පුද්ගලයා ඉද බෙක්කබේ ඒකච්චෝ පුද්ගලෝ මේ ශාසනේ නැත්තම් මේ ලෝකේ සමහර ඇත්තෝ ඉන්නවා නේව ධම්මං පරියාපුණන්ති. ඒගොල්ලෝ මේ සුත්තං ගෙය්‍යං වෙయ్యා කරනම් කියනවා ඉගෙන ගන්න යන්නේ නැහැ. එහෙම නැත්තම් මම මේ සූත්‍ර පිටකේ දන්නේ නැහැ කියලා ලැජ්ජ වෙන්නේ නැහැ. ඒ වගේම ඒකේ තියෙන ගද්‍ය කොටස් මට පාලි වැටහෙන්නේ නැහැ කියලා ඒක ගාණක් ගන්න නැහැ. ව්‍යාකරණ ධර්ම ඊටාම ගැඹුරුයි. මේකේ භාෂා ව්‍යාකරණ තියෙනවා, භාෂා ප්‍රයෝග තියෙනවා දන්නේ නැහැ. දන්නේ නැති බව නම් දන්නවා. හැබැයි කිසිසේත්ම තැවෙන්නේ නැහැ. ඉතිවුත්තකම් වේදල්ලම් මේචේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ලදී. එහෙම නැත්නම් මේ විචාක උපාසකයි ධම්මදින්නාවයි මේ විදිහට සාකච්ඡා කරලා තියෙන කියලා අහලවත් නැහැ. දන්නේ නැහැ. හැබැයි කිසිසේත්ම තැවීමක් නැහැ. නමුත් දුක කියන්නේ මේකයි කියලා දාන්න. අද ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. කිසිම කෙනෙකුට මේ දුක අවබෝධ කරගන්න යන කෙනෙකුට දුක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක අයින් කරන්න හදනවා. ඒක මේ මගාරවන්න හදනවා. කොටින්ම මේ වේදනානාශක පාවිච්චි කරනවා. පව් අප්පා. ඒගොල්ලෝ දුක නැතිකරන්න වේදනානාශක තමයි පාවිච්චි කරන්නේ. ওই නාශක කියන වචනය හූනියමක් කියලා අපේ ලොකු සංසි කිව්වා. වචනේවත් කියන්න එපයි කිව්වා. කවුරු නාශනය කරුවත් තමයි නාශනය වෙනවා. එනිසා වේදනා නාශනය කළා අපිට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ බුද්ධ හාමුදුරන්ට සතහට වෙන බව දුකට වේදානන් කියලා අපි කිව්වට පොඩ්ඩක් කැක්කමක් එනකොට එහෙන් කෑ ගහනවා මෙහෙන් කෑ ගහනවා පැන්ඩෝල් ගහනවා වේදනානාශක පාවිච්චි කරනවා පොලිමේ ඉන්නවා කන්සල්ටන්සි ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කන්සල්ටන්ට් ડોක්ටර්ස්ලාට පුදුම හිතෙනවා මේ මිනිස්සු මෙච්චරම මෝඩද කියලා. මොකද මේ දොස්තරලට දොස්තරි වගේ පාස් වෙච්ච දවස්වල හැමදාම ඉසේකක් ඕන. කියන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. කට්ටිය එන පොලිමේ ආයත ඉසේකක් වොන්න බෙහෙත් දෙනවා. දොස්තර ඉන්නේ ඉසේකක් මේ. මේකටත් ආව දොස්තරලා 40 දෙනෙක්. මම හිතන්නේ 10 වෙනි වගේ වැඩසටහන විශේෂඥ දොස්තරවරු 12 දෙනෙක් හිටියා. ඉතින් කතා කරලා බලනකොට මේ අනුන්ගේ ලෙඩ වලින් තමයි හම්බ කරගෙන කන්නේ. අනුන්ගේ ලෙඩක් වෙනවා. මොකද අපේ හාමුදුරුන්ට ඔය ධම්මනිදන් ත්‍යාමතුරෝ ඉතින් ලෙඩ වෙච්චාම හාමුදුරුවෝ අරගෙන යනවනේ ඉස්පිතාලේ. ඒ දවස්වල අපි ඔය මොනවක්වත් දන්නේ නැහැ. ඉතින් ගියාම මට මතක නැහැ දොස්තර මහත්තයාගේ නම. ඒ දොස්තර මහත්තයා නිකන් මෙතකම් කරන්නේ. ලංකාවේ හිටපු හොඳම මේ ශල්‍ය වෛද්‍යෝ. එයා කියනවලු කිසිම හාමුදුරු කෙනෙකුට රෝගේ මොකක්ද කියලා කියන්න තේරෙන්නේ නැහැ කියලා. ගියාම පොලිම කඩාන හාමුදුරන්ට බේත් ටික දෙනවා. හාමුදුරු කෙනෙක් නේ.
ඉතින් දොස්තර සල්ලි ගන්නෙත් නැහැ. අපමණ දොස්තර මහත්තයන් බේටි කරන් දෙනවා. ඉතින් ගියාම මොකද සංස් ලෙඩේ? ඒකනේ හාමුදුරු වෙලා දොස්තර මහත්තයා වෙලා තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න එපානේ. දොස්තර මහත්තයා භාවනා කරනවද? පොඩ්ඩක් වාඩි වෙන්නකෝ මම පටිසම්පාදේ පොඩ්ඩක් උගන්වන්න. මම දොස්තර මහත්තයා පොඩ්ඩක් අභිධර්ම පොඩ්ඩක් උගන්වන්න කියලා අර දොස්තර මහත්තයා හෙන සෙනග පොලිමේ මේ හාමුදුරන්ට මේ බෙහෙත් කරන්න යනකොට මෙයා දොස්තරට අභිධර්ම උගන්වන්න හදනවා. ඒ දොස්තර මහත්තයා කියලා තිබුණා ධම්මනිසන්ති හාමුදුරන්ට මේ හාමුදුරු කියන සත්තු జాතියට කවදාකවත් ඇයි එතෙන් ආවේ මොනවද මේ මම ලෙඩේ මොකද්ද කියන්නවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දොස්තර මහත්තයාට උපදෙස් දෙන්නේ. මම මේ බොරු කියනවා කියලා ඕගොල්ලෝ hina වෙනවා ඇති. ගිහලා බලන්න ප්‍රධාන ස්පිතාලෙට කොළඹ ස්පිතාලෙත් භික්ෂු වාට්ටුවට දොස්තර කෙනෙක් නැහැ. අනිත් හැම එකටම හවුස් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ගන්න බෑ මොකද ඔක්කොමලා දොස්තරට උගන්වනවා. ඒකට කවුරුත් දොස්තර කෙනෙක් ගන්න නැහැ. ඉතින් මේ දුක ඉගෙන ගත්තී මේ සංඝයා මේ ඒකට තමයි ඉස බෑ. ඒකට තමයි මේ සිවුරු පෙරෙව්. ඒකට තමයි සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා මේ වාක්‍ය කියලා මහානකම ගත්තේ. පොඩ්ඩක්වත් ඉවසන්නේ නැහැ. පොඩ්ඩක්වත් ඉවසන්නේ නැහැ. ඉතින් ඒ කාලේ අර පැවිදි වෙන්න ඉන්න කාලේ 26 ඉඳලා 36 වෙනකන් මම හොඳට ඇසුරු කරලා බැලුවා. පොඩි ප්‍රමාණයක් සංඝයාත් ඇසුරු කරලා බැලුවා. ඒ වගේම මාත් කල්පනා කරගත්ත දැන් මේ යන්න හදන ගමනේ එහෙ වෙන දුකකට ආවොත් මම මේ බැංකුවක ගිණුමක් කාර්යසකල තියලා යනවාද? වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඉන්ෂුරන්ස් එකක් කරලා යනවාද? බෙහෙත් ටිකක් අරගෙන යනවාද? මේ ඔක්කොම බුද්ධහමර කරන නිග්‍රහ කියලා පැත්තකින් හිතනවා. මං කියන්නේ ලෙඩ වෙන්න එපා කියලාවත් ලෙඩට බෙහෙත් කරන්න එපයි කියන එක නෙමෙයි වෙලා තියෙන්නේ. බුදුජානක වහන්සේලා ලෙඩ 12ක් ආවා. බුදුරජාණන් වහන්සේ ජීවක ඇතුළු ප්‍රධානම දොස්තර කෙනෙක් ලෝකයට හඳුන්ලා දීපු පළවෙනිම ශ්‍රේෂ්ඨ නායකයා. බුදුරජාණන් වහන්සේගේ පොතේ තියෙනවා බේසජ්ජක් ඛණ්ඩකී කියලා එකක්. සෑහෙන ලොකු පොතක්. නමුත් බුදුරජාණන් කියන්නේ මේ පැමිණි දුක් පැනිරහයි කියලා උකට මූණ දීපන් කියලා. ඒක කරන්නම බෑනේ. මම සාමාන්‍ය ගෝනිස්සන්න වනේ හරි කවුරු හරි සංඝයා කෙනෙක් ලෙඩ වුණොත් කවදාවත් අත දාන්න යන්නේ නැහැ. මොකද්ද ඉල්ලන්නේ? ඒ දේ දීලා නිකන් ඉන්නවා. තේරුම් ගන්නෙම නැහැ. කවදාකවත් මේ අවබෝධයේ පිණිස මේ පැමිණිච්ච දුක, පැමිණිච්ච ලෙඩේ, පැමිණිච්ච කරදරේ, පැමිණිච්ච මේ පිළිගන්නේ නැහැ. ඇහුවොත් ත්‍රිපිටකේ නවල දෙනවා. සුත්තං ගෙය්‍යං වියදා කරන වෙయ్యා කරනං ගාතායිති උත්තකං අබ්බූතං වේදල්ලං යතකං ඕන එකක් දෙනවා. හැබැයි දුක කියන්නේ මේකයි කියලා දන්නේ. ඉතින් එකක් තියෙන්නේ මෙන්න මේකයි දුක කියලා භාවනා කරන්න එන කෙනෙකුට කිව්වහම ඒගොල්ලෝ පිළිගන්නවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒකටයි මම මේ බණ කියන්නේ. අපි භාවනා කරන්න ගියාම අපි දන්නවා අපේ වැඩේට බැස්සොත් මේ බණට ගත්තොත් මේ මම මෙතෙක් කරන ගිය කතාව අපි දන්නවා ගෙදරක දොරක ඉඳ ගියාම අසීමිත ප්‍රමාණයක් දේවල් අපේ ඔළුවට ඇවිල්ලා කරදර කරනවා. ඒ වයිලා හිතුවක්ම බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා අපේ නීත්‍ය දේපොළ, චංචල දේපොළ, දුවදරුවෝ, හරකබාන, රත්තරන් මිනිමුතු, ගෙවල් දොරවල් නඩත්තු කරනවා කිලෝරක්ම නැහැ. උග දෙනෙක් ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් එයිම ඉපදිලා එහිම ගත කරලා එහිම මැරලා යනවා. හරියට මේ අසුචියේ උපන් පණුවා අසුචියේම ගත කරලා අසුචියේ මැරලා යනවා. ඌ දන්නේ අසුචි. වතුරේ උපන් මාළුවා වතුරේම ඉඳලා මැරලා යනවා. කවදාකවත් වතුර දැකලා නැහැ. දන්නේත් නැහැ. වතුර කියන්නේ මොකක්ද කියලා ඌ දන්නේත් නැහැ. මොකද ගොඩ බිමට ආමිනියන්නේ. වතුර තේරෙන්නේ. ඌට ගොඩ බිමට එන්න බෑ. ඒක නිසා මේ ඒ කාමයේම ඉපදිලා කාමයේම ගත කරලා කාමයේම මැරලා යන සංඛ්‍යාව 99.99ට වැඩි මිනිස්යන් අතර. තිරසනුගේ 100%ක්ම. තාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි හිතන්නේ මේ කර්මික වෙනට වැඩිය මේ කැඹිරිල්ලට වැඩිය වෙනස් ක්‍රමයක් තියෙනවා කිය. වෙනස් ජීවන රටාවක්. ඒක තමයි හතර පෙර නිමිති කියලා කියන්නේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකපු දවසේ පැවිද්දා දැක්කා එදා තීන්දුයි. එදා තීන්දුයි. මේක තමයි කෙලවරෙන්නේ කියලා. මේගොල්ලෝ හතර පෙර නිමිති හතර වරකට වැඩිය දැකලා ඇති. අනියම් මේ කවදාවත් එව්ව තිබුණාට කවදද ගෙදර යන්නේ කියලා බලාගෙන තමයි ඉන්නේ. දැන් හිටියනේ අප්පා එක දවසක් දෙකක් මදයි මේක
ගෙදර ගිහිල්ලා අර පමා වෙච්ච වැඩ ටිකත් අරගෙන ඒ ටික කරන්න තමයි හිතෙන්නේ. ඉතින් එහෙව් ලෝකෙක පැවිද්දා කියලා කියන්නේ තද්ද බල අභියෝගයක් කියට. එදා සිද්ධාර්ථ කුමාරයාට ඒක සිද්ධ වුණා. ඒ කියන්නේ එදා හිටියේ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි ආජීවක එහෙම නැත්නම් නිගණ්ඨ එහෙම නැත්නම් ගිහිගේ අතහැරපු කෙනෙක්. ඒකේ එදා ඉඳලම මානවයා තුළ තිබිච්ච තද්ද බල විප්ලවයක් තමයි මේ ගිහි ජීවිතය ගත කරන ඉන්න අයට පෙන්නනවා. එයින් පරිබාහිර දෙයක් තියෙනවා කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒගොල්ලන්ට මේ අතහැරපු ගිහිගේ ඉන්න බෑනේ. ඒගොල්ලෝ දකින්නේ ගිහිගේ කියන්නේ ගිනි ගයක්. ඒක ඉපදෙන්න හොඳයි. ඉපදෙන්නේ හැම කෙනාම එතන තමයි. ওই සංඝයා නීති කියලා අපි හැදුවේ 15 දැන් 30කුත් වැඩි වෙලා. ඒකට අපිට එක එක ළමයි හම්බෙලා නැහැ. මේ පිටින් හම්බෙච්ච ළමයි තමයි අපි පැවිදි කරලා ගන්න. අපි කොච්චර හිටියත් පිරිමින්ට හිටියත් ළමයි හම්බෙන්නේ නැහැ අපිට. කොහොමද ගෙදරක හම්බෙච්ච ළමයි තමයි අපි ඔය කොහොම හරි මාට්ටු කරගෙන ජාම බේරගෙන ඉන්නේ. එහෙම හිතන්නේ දැන් ආරණ්‍යයට ආවයි කියලා. ඒ දිග කතාවක් මම දන්නවා. ඒක හිතෙන් තරම් ලේසි නෑ කියලා. ආවට පස්සේ කීයෙන් කී දෙනාද අච්චර දුක්ඛඳක් පැවිද්ද වීම මාර්ගෙම නැති වුණා කියලා පැවිද්ද මේ තරම් උතුම් දෙයක් කියලා සතුටින් ජීවත් වෙන්නේ. පැවිදි වීම මාර්ගයෙන් අර gedara dore හිතන්න තියෙන කටයුතු ඔක්කොම අතහැරියනේ අපිට ඒවා හිතන්න දෙයක් නෑ. මොකද අපිට තියෙන්නේ දැන් මේ බණ භාවනාවක් කරගෙන අරණ්‍ය බලාගෙන ඉන්න එකනේ. ඒ නිසා පැවිදි වුණාට අරණ්‍ය ජීවිතේ පැවිදි ජීවිතේ සතුටින් ගත කරන කෙනෙක් මම හොයනවා. තව කවුද ඉන්නේ? මොකද හැමදාම කවුරු හරි හමුන මොන හරි ප්‍රශ්නයක්. මොනවා හරි චෝදනාවක්. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. ගියයි පැවිද්දයි කිසි වෙනසක් නැහැ යති. ඒ ටික අර අවුරුදු 26 36 හිටපු ගිහි කාලේ මම හොඳට ඇසුරු කරා. ඒ මට ඇසුරු කරන්න හිටපු වේලවන ධම්ම ගෲප් එකේ අය පොඩක් කතා කරලා කිව්වා මෙච්චර අමාරුවෙන් ලැබෙන පැවිද්ද ලැබලා කී දෙනෙක්ද කවුද ඉන්නේ සන්තෝෂේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි යනකොට පාවඩ එලන්න ඕනේ කියලා. ඒගොල්ලෝ බලාහිනවා අපි යනකොට අපිට මේ දේ කෙරෙන්න ඕනේ. මට මුල් තැන දෙන්න ඕනේ. බස් එක නැගපුවම පළවෙනි සීට් එක දෙන්න ඕනේ. දුන්නේ නැණි. ඔන්න කචා. ඉතින් පළවෙනි සීට් එකේ වාඩි වෙලා හිටියලු මේ පොට්ට මිනිස්සේ. අන්ධ මිනිස්සෙක්. ජාම්දුරෝ මේ නැගලා මට මතක නැහැ කතාව මේ පැවිදි වුණාට පස්සේ අමතක වෙනවා අපවුවා. මේ අනේ හාමුදුරුවෝ අන්දයිලු. හාමුදුරුවෝ පළවෙනි සීට් එකේ නැගලා ඉන්නකොට පොට්ට මිනිස්සෙක් නැගලා පළවෙනි සීට් එකේ වාඩි වෙන්න ගියාලු. වාඩි වෙන්න ගිහලා සීට් එක අත ගන්නකොට අත ගෑවුනේ හාමුදුරු කෙනෙක්ලු. ඊට පස්සේ හාමුදුරු කවලු පාතක මම පැවිද්දෙක් කිව්වලු. නෑ මම මහාන කෙනෙක් කිව්වලු. ඊට ඌට කේන්ති කියලා කිව්වා මේ ඉදිකටු නූල් ටික එහෙම ඇනුනා නම් මගුලක් එනවා එක්කෝ පැත්තකට තියාගෙන ඉන්න එපායි කියලා කිව්වලු. මේ මහාන කෙනෙක් ඉන්නවා කිව්වා බස් එක ඇතුලේ ඒ මාසේ හිටියේ ඉදිකටු නූල් තියාන මහානව වෙන්නද කියලා. ඔය ඉදිකට නූලක් එහෙම ඇනුනා නම් එහෙම මගුලක් වෙනවා කියලා ඊගා සීට් එකට ගියා. දැන් සංඝයා බලාපොරොත්තු වෙනවා අපි මේ සුත්තංගේ යම් වෙయ్యා කරන ඉගෙන ගත්ත නිසා අපිට හැමදාම පළවෙනි සීට් එක හම්බ වෙන්න ඕනේ. අපි යනකොට මෙහෙක වෙන්න ඕනේ. ඉතින් ඒක මහා මානසික අසහනයක්. ඒක මානසික අසහනයක්. මං කියන්නේ ගිහියෝ විසින් සංඝයාට නොසලකිය යුතුයි කියලා. මං කියන්නේ ගිහියෝ විසින් සංඝයාට උපස්ථාන නොකළ යුතුයි කියලා. ඒක බුදුරජාණන් වහන්සේ පවා කියලා තියෙන දෙයක්. පිටිය යුත්තම් පිටිය සමනා කියලා. නමුත් භික්ෂුව මේක බලාපොරොත්තු වෙන්න ගිය දවස්ලා අමු දුකක් නෙදී. ඒකයි බුදුරජාණන් වහන්සේ ලද්දාපටන් රාහුල පුංචි හාමුදුරන්ට කිව්වේ පුල්ලුවන් තරම් නිහතමානී වෙයක්. ඒ බුදුහාමුදුරන්ගේ පුතානේ. සාරිපුත්‍ර ස්වාමීන් උපාධ්‍යයන් වහන්සේ වැලිදෝතක් උඩ දාලා හැමදාම ප්‍රාර්ථනා කරන්න කිව්වා මේ වැලියට ගහන්න මට අද උපදෙස් ලැබේවා කියලා. මොකද නැත්තම් ඔය මාන්නක්කාරකම ඉදිරියට ගියා නම් බේරන්න බෑ. දරුණු පොතක් ලියවිලා තියෙනවා work of the kings කියලා. මේ රජුරුවන්ගේ වැඩ කරන්න කියලා සංඝයා වහන්සේලා ලංකාව විනාශ කරපු හැටි. භික්ෂුව දේශපාලනය කරන්න ගිය නිසා. මේක කියන්නේ දේශපාලන භික්ෂුව සහ භික්ෂු දේශපාලනය කියලා. ඒ ගැන වෙනමම පොතක් ලියලා තියෙනවා මැක්ස් වේබර් විස්තර කරා
විස්තර කරන්න උත්සාහ කරා ආගමක් පිරියෙන හැටි අවස්ථා 4කින්. සාස්ෘණ වංශේ ඉන්න කාලේ සාස්ෘණ වංශේ ආසන්න සමීපේ ඊට පස්සේ මේ නවකතාවේ සහ තාක්ෂණික විප්ලවය ඇති වුණාට පස්සේ සහ ඊට පස්සේ කියලා 4 පැත්තකින් පෙන්ලා දීලා තිනවා ආගම කියන ධර්මයේ මොකද්ද ආගම කියන ආයතනේ පිරියෙන හැටි. ඒක හරීම ලස්සනයි. අන්න ඒකේ පෙන්ලා දෙනවා බුද්ධ ආගමට වෙච්ච දේ. සංඝ සමාජයේ හැදිලා මේ මට්ටම් වෙලා ඒ වගේ අයිතිවාසිකම් දිනාගෙන කටයුතු කරනකොට ඒ ඔක්කොම සුත්තම් ගෙයියන් වෙయ్యා කරන ඔක්කොම දන්නවා. හැබැයි පොඩ්ඩක්වත් දුක ඉවසන්න කැමති නැහැ. ඊට පස්සේ දුකට හේතුවත් নানা ආකාර දේවල් හිතන මිසක මගේ තෘෂ්ණාව කියලා. මේ දුක් මා කරා පැමිණෙන්නේ මම ඒව බදාගත්ත නිසායි කියලා හිතන්නේ. පෙමතෝ ජායති සෝකෝ කියලා තණ්හාය ජායති සෝකෝ කියලා හිතන්නේ. මට මේක කවුරු හරි කරපු දෙයක්. ඒ මනුස්සයාට මෙහෙම වෙන්න බෑ. ඉතින් ඒදී දන්න කෙනාට භාවනාදි මැස්සෙක් වැහුවත් කැස්සක් ආවත් වැස්සක් ආවත් එන්න දිග්ග කතන්දර. භාවනා මධ්‍යස්ථාන වල මැස්සෝ ඉන්න බෑ. භාවනාට එන කට්ටිය කැස්ස වහින් කහින්න බෑ. එහෙම කියන්නේ නැතුව වහින්නත් බෑ. ඇයි මේ කෙනෙක් භාවනා කරනවද? ඉතින් ඒක මේ හේතුව මේ තමන්මයි මේ දුක විඳගන්නේ තමන්ගේ මොනාවෙන් කියලා හේතු කරගන්න බැරි නිසා ඒ දේ කොච්චර සූත්‍ර ඉගෙන ගත්තත් කොච්චර ව්‍යාකරණ ඉගෙන ගත්තත් ඉතිවුත්තක පාලි ඉගෙන ගත්තත් හරියන්නේ නැහැ. අද එක්කෙනෙක් මම දැක්ක ලියන්න උත්සාහ කළා තියෙනවා භාවනා කරනකොට අපිට වේදනාවක් එනවා. ඒ වේදනාව ආපු නිසා මට මූල කර්මස්ථානය කරගෙන ඉන්න බැරි වෙනවා. එහෙම ඉන්නකොට එකපාරට මූණ ළඟින් පක්ෂියෙක් පියාඹලා යනවාද ඔන්න මොකද්ද කියලා තුන එකපාරට අර වේදනාව නැති වෙනවා. ඒ සද්දිද්දී උනට පස්සේ ආයෙත් වේදනාවට එනවා. ඉතින් මම කියන්න උත්සාහ කරා ඒක නා කුරුල්ලා එන්නත් ඉස්සෙල්ලත් වේදනාවේ හිටියේ. ඒ කුරුල්ලාගේ කරදරේ හරි වුණාට පස්සෙත් වේදනාව හිටියේ. එයාට සද්ද වලින් කරදරයක් එන්නේ නැහැ. එයාට හිතවිලි වලින් කරදරයක් වෙන්නේ යා කොයි වෙලාවෙත් වේදනා කරදරේම තමයි විඳවන්නේ. එතනම ළඟ ඉන්න කෙනෙකුට වේදනාව ප්‍රශ්නයක් නෑ. යා කියාවි මට භාවනා කරන්න බැරි කොන්දේ අමාරු නිසා. මෙයා කියාවි අර කරා කියාවි මට භාවනා කරන්න බැයි සද්ද ඇහෙන නිසා. මට භාවනා කරන්න බැයි හිතවිලි එන නිසා. අපි මේ ළඟ තියෙන ওই තුනම තියෙනවා. ඕනම වෙලාවක සද්ද තියෙන ඕන වෙලාවක වේදනාව තියෙන ඕන වෙලාවක හිතවිලි තියෙනවා. අපි ඒක අල්ලගන්නේ අපි ඒක බදාගන්නේ අපි සංසාරේ කරගෙන ආපු සාංශාරික පුරුද්දක් අනුව මිසක්කා ඒ අනුව තමයි අපේ කර්මස්ථාන වාක්‍ය රචනෙ ලියවෙන්නේ. ඒ දුක මමයි තෝරගන්නේ කියන එක කවදාවත් තේරුම් කරලා දෙන්න බෑ. තේරුම් කරගත්තොත් පැමිණි දුක් පැනිරහයි. භවනා කරනකොට මට එන්නේ එක જાතිම දුක් වර්ගයක්. මොකද මේ දුක් වලට මම කැමතියි. ඒක ගැනමයි ලියන්නේ. ඒක ගැනමයි ඉඳගන්නෙත් ඒක ගැන හිතාගෙන. ඉතින් භවනා හැමදාම මේ පැත්තට යනවා. කවදා හරි මේ කෙනාගේ මේම දිගට භාවනා කරනකොට නීවරණ ධර්ම යම් ප්‍රමාණකින් යටපත් වෙලා දෙම නැත්තම් භාවනා නිසාම තීරණුත් මගේ ජීවිතේ මට මෙන්න මේ જાති කරදර තමයි එන්නේ. එහෙම නැත්නම් මම ආයුර්වේද පැත්තෙන් කියනවනම් මට එන්නේ වාත අමාරු තමයි. මට එන්නේ පිත්ත අමාරු තමයි. මට එන්නේ සෙම් අමාරු තමයි කිව්වම ඒකෙන් සම්බන්ධයක් තියෙනවා රාග දෝෂ මොහත් එක්ක. වාපිත් සෙම් කියලා ඒ කිපෙන ධාතු ගුණත් එක්ක ඒ කෙලෙස් වල සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ කෙලෙස් ඒ ශරීරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අණුව තමයි අපි ඒ දේශගුණික තත්ත්වයන්ට උපදින්නේ. ඒ අම්මා තෝරාගෙන එතන ජාතක වෙන්නේ. ඒ තාත්තලා තෝරාගෙන ඒ පවුල් වලට අපි සම්බන්ධ වෙන්නේ අර කර්ම ශක්තිය අනුව තමයි. ඉතින් ආවට පස්සේ හැමදාම ඒකෙම තමයි ගත කරන්නේ. එයා දන්නේ නැහැ මයි ළඟ ඉන්න අනිත් කෙනාට ඕක දෝෂයක් නැහැ වෙන දෝෂයක් තියෙනවා. හිතවිලි දෝෂේ තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා බටේ රටවල වල ඉන්න භාවනා කරන අය බොහෝ විට හිතවිලි වලින් තමයි ගත කරන්නේ. fantasizing, daydreaming. හිතා ඉන්නවා මිසක් වෙන එයාට බාධාවක් නැහැ. අපි ඔය 46 කාමරේ මාත් ඉඳලා තිනවා ගිහි කාලේ ටික කාලයක් කියන්න තමයි දීලා තිබුණේ. දැන් ඒක කඩලා. ඒ කාමරේ භාවනා ශාලාව තිබුණා. භාවනා ශාලාවේ එහා පැත්තේ තිබුණා කාමර දෙයක්. පරණ භාවනා ශාලාව.
ඒකේ වාඩි වෙලා භාවනා කරන යෝගාවචරය. ගම්පලෙන් ඉඳලා ආපු තව යෝගාවචරයක් ඒකේ පිටපැත්තේ පිටිය කඩනවා මේ වයර් එකක් බස්සන්න. කටුවක් තියාන ගහනවා පිටිපස්සේ. ඉතින් අපි සාමාන්‍ය ඉඳලා ඔයගේ ඉතින් කර්මාන්ත කරනවනේ. කරලිවල මනුස්සයා වැසිකිළියට යනකොට දැක්ක පිටිය හා පැත්තේ අර සුදු මහත්තයා වාඩි වෙලා එනට භාවනා කරනවා. අර මනුස්සයාට හරි කනගාටුවක් ඇති වුණා. මමත් භාවනා කරන්න ආවේ මේ පිටිය හා පැත්තේ ඉන්න මනුස්සයා කාමරේ භාවනා කරනවා. මම පිටියේ මෙහා පැත්තේ ඉඳගෙන කට්ටක් තියලා අනේකින් ගහගෙන යනවා කානුව කපන්න. ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මට මැදිහත් වෙන්න මට ආයේ භාවනා කරන්න හම්බෙන්නේ. අර මනුස්සයා එහා පැත්තේ භාවනා කරද්දී මම ගිහිල්ලා පිටිය කැඩුවයි කියලා. පස්සේදී විවේක හම්බෙච්චලා මම සුදු මහත්තයාත් කතා කළා මෙයාටත් කතා කළා කිව්වා ඔයා කියන්නකෝ මේ සුදු මහත්තයාට වෙච්ච දේ කියලා. ඉතින් මෙයා කිව්වා මතකද අවල් වෙලාවේ මම ඇවිල්ලා පිටිය මෙහා පැත්තේ කානුවක් කැපුවා කියන්නේ වයර් එකක් බස්සන්න කැවුවා. ඔයා එහා පැත්තේ භාවනා කරුවා. මට හරිම කනගාටුවක් ඇති වුණා මමත් යෝගාවචරයක් විදියට මේ කරපු සද්ද කිරිල්ල. මට ඉංග්‍රීසි බෑ. මම ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා හිටනවා. මට පරිවර්තන කරලා කියන්න කියලා මගෙන් වෙච්ච වැරද්දට. අර මිනිහට මතක නැහැ. දැන් සුද්ධට මතක නැහැ මේ මට මේ සද්දකින් බාධාවක් ආවයි කියලා. අනේ ඔළුව කහලා මිනිහා කතා කරලා කිව්වා ඉතින් ඔයා එහෙම කෙරුවා නම් වෙන්න ඇති මට කවදාවත් භාවනාදී සද්ද බාධාවක් නැහැ කිව්වා. මට සද්ද බාධා එනවනම් මනුස්ස කටහඬ විතරයි කිව්වා. ඕම් බලන්න කරුණාවේ හැටි. කෝච්චයක් මගේ ඔළුවට ගියත් මට ගාණක් නැහැ. මහමූද ගැලුවත් ප්‍රශ්නයක් නෑ. ස්වභාවික සද්දනේ. මිනිස්සෙක් කතා කරනකොට නම් පුදුමාකාර කේන්තියක් මට එනවා. ඒ නිසා ඔයා ඕන තරමක් ගේ පිටිය කඩන්න මගේ චෝදනාවක් නැහැ. ඉතින් මටත් කල්පනා වුණා යකෝ මට වුණත් ඉඳගෙන ඉන්නකොට පිටිපස්සේ කවුරු හරි පිටියෙන් කුළු ගෙඩියට ගහගෙන ගියොත් හිතෙනවනේ නතර කරලා බලන්න මියා මේ යමරජ්ජුරු ඇවිල්ලා ගහනවාද මාරේ ඇවිල්ලා ගහනවා බලනකොට යෝගාවචරයකමයි ගහන්නේ. හැබැයි මෙහා පැත්තේ ඉන්න මිනිහට ඒක රිදෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. එයාගේ ප්‍රශ්න තියෙන්නේ හිතේ. එයා ප්‍රශ්න කියන්නේ මට කල්පනාව තමයි ප්‍රශ්නේ. ඉතින් අපි හිතනවා මෙයාට කරදරයක් වෙලා කියලා සමාව ගන්නවා. සමාව ගන්න දෙයක් නැහැ. අපිට අදාළ කරදරේ අපි තෝරගන්නේ කරදර රාශියම තියෙන මේසේ ඇරලා. අපි ගිහිල්ලා බෙදාගන්නේ මට ඕන කරදරේ තමයි. එයා හිතේ ඒකම තමයි කතා කරන්නේ. ඒ නිසා දුකට හේතුව මේ මමමයි තෝරගන්නේ කියන එක වැටහෙන්නේ නීවරණ ධර්ම යම් ප්‍රමාණයට යටපත් වෙලා මා කරා එන කරදර වලට මම සාදර වුණොත් ඇත්තට මම තේරුවක් නැතත් කරදර හැම වෙලාවෙම තියෙනවා. මම වාර්තා කරන්නේ මට අදාළ ටික විතරයි. ඒකට කියනවා භාවනාවේදී යම් ප්‍රමාණයකට සතිය පිහිටුවලා යම් ප්‍රමාණයකට කමන්නේ කරදර තිබුණ කමන්නේ මෑස්වාවට කමන්නේ කැස්සට කමන්නේ වැස්සට කමන්නේ කියලා ගියොත් අපිට යම් මට්ටමකට පුළුවන් වෙනවා තැනකට පුංචි කරදර තියේදිත් බලාගෙන යන්න. ඊටුනේ පේනවා මේ සද්ද හැම වෙලාවෙම තියෙනවා. හිතවිලිත් හැම වෙලාවෙම තියෙනවා. වේදනත් හැම වෙලාවෙම තියෙනවා. හැබැයි මේකේ මම කෝකද අහුලගන්නේ කියන එක ඒක මට ආවේනික දෙයක්. මම තමයි මේ කරදරේ පනවගන්නේ. මම තමයි මේ කරදරේ පටවගන්නේ. ඉතින් ඊට පස්සේ මට කියන්න ගොඩාක් කතා තියෙනවා. මොකද මම ඒකමයි කතා කරලා තියෙන්නේ. මේක සයිකියාට්‍රික් කේස් එකක්. Taman ප්‍රේම කරන දේ තමයි Tamanට කරදර කරන්නේ. Tamanගේ දුක Taman තෝරගන්න. ඉතින් මේවා කියනකොට මම දන්නවා මේගොල්ල චෝදනාමකෙන් කතා කරේ මම නිකන් මේ එන්ටර්ටේන්මන්ට් එකට කියන්නේ යම් වෙලාවකට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙට තියලා එන ගහන්න නැතුව පිස්තෝලෙන් වෙඩි තිබ්බනම් කට්ටිය අදහන්නේ පිස්තෝලේනේ අද. කුරුසෙට එන ගාපු නිසා කුරුසිය අදහන. පිස්තෝලෙකින් වෙඩි තිබ්බනම් ඔක්කොමලා සිම්බල් එකට තියාගනීවි පිස්තෝලයක්. මොකද වද දෙන දේ තමයි අපි ආසා. කුරුසි කියලා කියන්නේ වද දෙන යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය තමයි අපි තෝරගන්නේ. ඉතින් අපිත් අපේ චරිත ලක්ෂණ තෝරගන්නේ අපිට වැඩියෙන්ම වෙච්ච කරදරේ තමයි. ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ මේක පටන් ගන්න කාලේ ඒ ශාංශ ඌව නිකන් මූල ධර්ම වශයෙන්ම යන්න ඕනේ නිසා පොතක් ගෙන්නගෙන තියාන හිටියා 1899 ඉඳලා 1901 දක්වා නෑ 1899 ඉඳලා 1999 දක්වා අවුරුදු 100 ඇතුළත පහළ වෙච්ච ලෝකේ ශ්‍රේෂ්ඨම නායකයෝ 100 දෙනා පිළිබඳ කතන්දර. එක්කෙනෙක්වත් බෞද්ධ නැහැ. මේ දුකට මුහුණ දීම නිසා ඒත් ලෝක සාහිත්‍යයේ වීරත්වයකටපත් වෙලා තියෙනවා.
ඒ කිසිම කෙනෙක් සුත්තං ගෙයයන් වෙయ్యා කරනම් ගාතායිති උත්තක මොකක්වත් දන්නේ නැහැ. හැබැයි හොඳටම දුක කියන එක දන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ Tamanට තිබුණු දුකත් ගෙවම් කරලා මෙච්චර දුකක් තියෙද්දිත් මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒක අවබෝධ කරනකොට ලොකු පන්නරයක් ලැබෙනවා. ඒක අවබෝධ කරනකොට ලොකු තෙදක් ලැබෙනවා. ඊට පස්සේ ඕනේ දුකක් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා කතා කරලා කියන්න පුළුවන්. ඔය වගේ එකක් මං කාලා තියෙන මං ඊටත් වැඩිය කාලා තිනවා. ඕක ඔලුවට ගන්න එපා. මෙන්න මේ විදිහට කරමු කියලා. ඉඳලා තියෙනවා කොහොමඩක්වත් පන්ති කාලෙම ඉඳලා කන් ඇහෙන්නෙත් නැති කතා කරගන්නත් බැති මිනිස්සෙක්. එයාට දීලා තියෙනවා උපස්ථායිකාවක්. මේ ගෑනු කෙනෙක්. ඒ උපස්ථායිකාව කරන්නේ එයා කතා කරනකොට කන් ඇහෙන්නේ නැති එක්කනාගේ අත උගුරේ තියාගන්න. උගුරේ තියාන ඔව් කියලා අර ভাইබ්‍රේෂන් එක අල්ලන්න දෙනවා. ඔව් කියනකොට එන කම්පණය එකෙන් කියා ගන්න මේකෙන් මම කියන්නේ හා වෙන්න කියන එක තමයි කියලා. අනිත් එක එපා කියලා මෙයාට සංඥාවක් දෙනවා. කතා කරන්න පුළුවන් එක්කන කතා කරනකොට බැරි එක්කන මේ බෙල්ලේ අත තියාගෙන එතකොට අරයා ඔව් කියන්න ඕනෙනකොට මේ වගේ සංඥාවක් කරනකොට මෙයත් අත තියලා එන සද්දෙන් අරයා ගොළු භාෂේ තේරුම් ගන්න. පස්සේ අන්තිමට මේ දෙන්න වේදිකාවට නැගලා ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒ ප්‍රශ්නේ මෙයා පරිවර්තනය කරනවා කම්පනයක් මාර්ගෙන් ගොළු ගෑනු ළමයට. ගොළු ගෑනු ළමයා කම්පනයක් දීලා අර එක්කන මේක අර්ථකථනයක් දෙනවා. මේ අපේ උත්තමාවිය කියන්නේ මේ ප්‍රශ්නෙට මෙහෙම කරන්න ඕනේ කියලා. මුළු ලෝකෙම පිළිගත්තලු. කතා කරන්නත් බෑ, කන් ඇහෙන්නෙත් නැහැ. අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ කතා කරන්න පුළුවන්කම තමයි ප්‍රශ්නේ. කතා කරන්න පුළුවන් මිනිස්සෙක් ඇසුරු කරනවායි කියලා කියන්නේ කක්ක ගොඩක්. කිසිම කෙනෙකුට මේ ඇත්තක් වෙච්ච දෙයක්, හිතසුව පිණිස දෙයක්, එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියට කියන්න බෑනේ. කතා කෙරුවොත් බොරුවක් කියන්නේ. කතා කරන්නේ අනිත් එක ඇහුනොත් අහන්න කැමැති කුණු හරප විතරමනේ. දැන් කවුරු හරි අපිට පාර යනකොට හොඳ චිත්ත කුණු හරප බැන්නයි කියන්නේ. හොඳට මතක හිටිනවනේ මේ සූත්‍රයක් වගේ එහෙම නෙවෙයි. ඉව කොහොමඩක්වත් මතක හිටින්නේ. අයියෝ ඌව බෑණි අප්පා මේ සූත් පාළි තේරෙන්නේ අප්පා කියනවා. කවුරු හොඳට කුණු හරපේ බැන්නා නම් টොප් එකට මතක තියෙනවා. ඉතින් ඒක ලියවල බැන මනුස්සයර බයිනේ. බුදුහාමරෝ කොච්චර ලස්සන මිහිරි වචන කතා කරලා තිනවා. ඉව මතක නෑ අප්පා, තේරෙන්නේ අප්පා, අදාළ නෑ. කවුරු හරි බැන්නනේ টොප් එකට තේරෙනවා. මා පුදුම යන්ත්‍රයක් මේක. ඒ නිසා මේ අපි හොයාගෙන ගන්නේ අපිට ඕනේ කක්ක ටික තමයි. පෙරලා ගන්නවා. ඉතින් ඒක කවුරුවක්වත් සූත්‍ර කියුවට කාටවත් තේරෙන්නේ නැහැ ඒක. ව්‍යාකරණ කියුවට ගාථායිති වුත්ත කියුවට එයාට තේරෙන්නේ. එයා හිතන්නේ මේ කවුරු හරි මට කරදර කරන කෙනෙක් ඉන්නවා. මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැහැ. ඒගොල්ලන් තියෙන්නේ මට දුක දෙන එක තමයි කියලා තමයි එයා හිතන්නේ. ඉතින් ඒගොල්ලෝ වැඩිම ආයුධ හදනවා, හුණියම් කරනවා, අනුන්ට බැන ඉන්නවා. ඒක තමයි පත්තරේ කියන්නේ. නැත් හිතන්න එපා ඔක්කොමලා එහෙමයි කියලා. ඊ타ත්ම ශ්‍රේෂ්ඨ නායකයන්ගේ නැගී හිටීම දකින්නකොට ඒගොල්ලෝ මේ බුදුන් ජනසගේ සූත්‍ර කියලා නෙවෙයි දුක තේරුම් ගන්න තියෙනවා. දුක කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඕනම ලීවර යන්ත්‍රයක්, එහෙම නැත්නම් ලෝකේ තියෙන ඕනම ඔටෝමැටික් යන්ත්‍රයක් වැඩ කරනවා නම් ඒකේ ඝර්ෂණය කියලා එකක් තියෙනවා. කිසිම දෙයක් එකට ඇතිල්ලෙන්න බෑ ඝර්ෂණයකින් තොරව. රවුමක් කරකිනකොට පතුරු දෙකක් එකට වදිනකොට හැම යන්ත්‍රයකම අපි ඇවිදිනකොට මේ ධනිෂ් පොල් කට්ටේ එහෙම නැත්නම් වලලු කරේ එහෙම නැත්නම් බෙල්ලේ ඇට පුදුම විදියට ඇඹරෙනවා. ඒ ඇඹරෙන හැම තැනම ඝර්ෂණයක් ඇති වෙනවා. ඒ ඝර්ෂණය තමයි දුක කියන්නේ. එහෙම නැත්නම් වැඩ කරන හැම එකකම මොකද්ද ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඒක 100% සුමුදු නැහැ. ඔය බෝල් රේසර් එක ඇතුලේ රේසර් රෝද කියලා කියන්නේ කොල්ලෝ නම් ඔබ දන්නවා මම දන්නේ නැහැ ගෑනු කට්ටිය දන්නවද කියලා. ඒ බෝල් රේසර් එක දැම්මට පස්සේ මේ ගුරුත්වාකර්ෂණ තත්ත්වය අඩතදී බෝල් රේසර් එකේ බෝලේ සමමිතික නැහැ. රවුමත් සමමිතික නැහැ. මොකද මේ අපි හදන යන්ත්‍රයේ තියෙන ඔක්කොම ගුරුත්වාකර්ෂණය යටතේනේ. ඉතින් විද්‍යාඥයෝ හිතනවා යම් වෙලාවක බෝල් රේසර් එකක් හදා ගන්න පුළුවන් වුණොත් අභ්‍යවකාශයට ගිහිල්ලා ඒක 100% ඝර්ෂණ නැතුව වැඩ කරයි කියලා. නමුත්
අභ්‍යවකාශ කරත්ත බදින්න බෑනේ අන්න ඒක අප්සෙට් එක වෙලා. කරත්ත බදින්න එන්න ඕනේ ආයසරය. ඉතින් මේ කරන හැම තැනම ෆ්‍රික්ෂන් කියන එකක් තියෙනවා. හැම තැනම ඝර්ෂණය කියන එකක් තියෙනවා. දෙකක් පිරිමැදෙනකොට ඒ දෙක අතර තියෙනවා පොඩි ඇබ්‍රේෂන් එකක්. ඉතින් ඔකට තෙල් ටිකක් දැම්මට පස්සේ ලීසි ටිකක් දැම්මට පස්සේ ඒක අඩු වෙනවා. වේලිච්ච කඩ සද්දයක් එකට අතුල්ලන්නකෝ. අතුල්ලන කස 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 ගාලා සද්දයක් එනවා. ওই දෙකට මැදට පොල් තෙල් කඳුලක් දාලා කඩදාසි අතුල්ලන්න අර කස කස සද්ද නැති වෙන. ඒක තමයි කියන්නේ මේ දුක නිමණ්ඩ తాවකාලික දේ තමයි මෛත්‍රිය. දැම්මට පස්සේ ඕන කෙනෙක් කරගත්තවයි අපි කවුරු එක්ක වැඩ කරුවත් හිතට ගන්නෙ නෑ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අක්ඛ කියන වචනේ. අක්ඛ කියලා කියන්නේ ඇක්සිස් කියලා තමයි ඉංග්‍රීසියෙන් අපි කියන්නේ. කරත්ත රෝදයක දාර ඒකාරෝ එකේ අපි උත්සාහ කරා කියන්නේ කරත්ත රෝදේ ඒකාරෝ චිත්‍රය අඳිනකොට කරත්ත රෝදේ අක්ෂය වගේ අපේ මේ උකුල් ඇටේ තියෙනවා. උකුල් ඇටේ ඉඳලා හරියට විලුඹටත් මුදුනටත් සමාන දුරක් තියෙනවා. අපි ඇවිදිනකොට සම්පූර්ණ බර අරගන්නේ උකුල් ඇටේ. යට කොටස මාරු යනවා. උඩ කොටස හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. හරියට රෝදේ කැරකුණාට කරත්තේ රතේ කැරකෙන්නේ නැහැ. රතේ පිහිටලා තියෙන්නේ ඇක්සල් එක උඩ. ඇක්සල් එක කරත්තේ බොස්කිඩිය අස්සෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් අර බොස්කිඩිය පීඩ කරගෙන තලාගෙන තමයි කරත්තේ අක්ෂය යන්නේ. මේ අක්ෂය දුකසේ දරා සිටිනවා කරත්තේ බොස්කිඩිය. එතන හබ් එක. මේක තමයි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ දුක කියන දෙයට. මේක ඇවිදිනකොට කැපෙනවා. ඇවිදින්න නැතුව හිටියත් මුළු කරත්තේ බර දරාගෙන ඉන්නේ ඇක්සල් එකේ. ඒක නිසා මේ සංසාරේ ඉන්නකම් ඇවිද්දත් නැතත් දිගටම පෙළෙන ගතියක් තියෙනවා. තවන ගතියක් තියෙනවා. මේ කට්ටිය හිතනවා පොහොසත් කට්ටියට මේක නෑ කියලා. දුප්පත් කට්ටියට විතරයි තියෙන්නේ කියලා. ලෙඩ්ඩු හිතනවා දොස්තරලට මේක නෑ කියලා. අපිට විතරයි තියෙන්නේ කියලා. ළමයි හිතනවා පන්ති ළමයි ගුරුවරයාට මේක නෑ අපිට විතරයි තියෙන්නේ කියලා. ගෙදර ගියාම ළමයි හිතනවා අම්මට තාත්තට මේක නැතුව ඇති අපිට විතරයි දුක තියෙන්නේ කියලා. රට්ටු හිතනවා රාජ්‍ය නායකයන්ට මේක නැතුව ඇති කියලා. අපිට විතරයි තියෙන්නේ කියලා. මිනිස්සු හිතනවා දෙවියන්ට මේක නැතුව ඇති කියලා. අපිට විතරයි. ඉතින් নানা ආකාර හීන වගේක් අපි මවානේ ඉන්නවා. ඉතින් කොයි කියක් ගාඩ් කියන මිනිස්සයා සෝරන් කියක් ගාඩ් විශ්තර කළ දුන්නා. ඊටාම පුංචි කාලේ ඉඳලා මැද වයසට ඇවිල්ලා ලොකු වයසට යනකොට අපි අර හිතාන හිටිය කතාවල් තිබුණට හති කොන තියෙන දුකම තමයි. ළමා වයසෙත් දුක, මධ්‍යම වයසෙත් දුක, වැඩිමහල් වයසෙත් දුක. නමුත් මේ දුකේ මොකද්ද මට්ටම් තුනක් තියෙනවා. ළමා වයසේදී තියෙන දුක ඒක ක්‍රීඩා දශකයේදීමයි සිද්ධ වෙන්නේ. ළමයින්ට තේරෙන්නේ නැහැ හෙළුවෙන් ඉන්නවද, ඇඳගෙන ඉන්නවද, කොල්ලද, කෙල්ලද, අතපය තුවාල වුණාද මොනම දෙයක්වත් ගාණක් නැහැ. මොකද ක්‍රීඩා විතරයි තියෙන්නේ. ඒ ළමයි ඒ වයසේදී භ්‍රමචර්ය වයසේදී බයලජ්‍ය දෙක දන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. මොකද ලිංගිකත්වයේ පහළ වෙලා නැහැ. දැන් ලිංගිකත්වයේ පහළ වුණාට පස්සේ අපි රහසින් ලිංග කෘත්‍ය කරනවා. අහුවෙන්නේ කොතනද ළමයි හම්බ වෙච්ච දවසේ. දැන් ළමයි හම්බුණාට පස්සේ ආයේ ලිංගික කෘත්‍ය ළමයි ඉස්සරහ කරන්න බෑ. එතකොට අපි බයලජ්‍ය දෙකක් දාගන්න ඔළුවට ළමයින්ට කියන ඕම කරන්න එපා. මෙහෙම කරන්න ඕනේ. මේක හරි මේක වැරදි කියලා අපේ ජීවිතේට මැද වයස වෙනකොට බයලජ්‍ය දෙක එකතු වෙන්න පටන් ගන්නවා. ඒවට අපි පවට බය සහ ලැජ්ජාව කියලා කියනවා. හැබැයි ඒගොල්ලන්ට ළමා වයසේ ඉන්නකොට ඒගොල්ලන්ට ඒක නැහැ. ඒක කරන්න ගියාට පස්සේ ළමයි හදන්න වෙනම දුකක් එනවා. ඒ ළමයින්ට කන්න බොන්න දෙන්න සාධාරණව හම්බ කරන්න විදගෙන ගිහිල්ලා අවුරුදු 50 60 වෙනකොට තේරෙනවා එහෙම ජීවත් වුණත් මැරෙන්න වෙන්නේ තිරිසනෙක් වාගේ තමයි. ඔය බයලජ්‍ය දෙක තහ සාධාරණයේ තුල ඔය කියන තරම් ආත්මේ පරිපූර්ණ තත්යකට එන්න බෑ. ඉන් එහා ගිය සත්‍යක් කියලා දෙයක් තියෙනවා කියලා. ඒ නිසා ළමාවිය පහුවෙනකොට කියනවා බෙලි කටු හැන්දට කොස්කොල ගොට්ටට ඉතින් ආයිබෝවන් කියලා ඔන්න අපි යනවා විවාහ ජීවිතේට. විවාහ ජීවිතේ කියලා යම් මට්ටමට යනකොට තේරෙන පටන් ගන්නවා මේ හම්බ කරන කණ එක නම් කවුරුත් කරනවා. හැබැයි මේ ඇත්ත කියන්නේ මොකද්ද? මොකද්ද මේ ලෝකේ කාගේ න්‍යායපත්‍රයේද මේ වැඩ කරන්නේ කියලා තේරුම් ගන්න යනකොට බයලජ්‍ය දෙකත් අලි බාධාවක් වෙනවා. ඊට පස්සේ සත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා.
ඒක බටහිරෙත් කරලා තියෙනවා. ඒ කට්ටියත් දර්ශන විද්‍යාවක් හදලා තියෙනවා. ඒගොල්ලෝ හැබැයි දැනගෙන හිටියේ නෑ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේකට උත්තර හෙව්වයි කියලා. ඒකත් ඉවරනාට පස්සේ තමයි තේරෙන්නේ මේ පූර්ණත්වයේ කියන එක ජීවිතයක තියෙන පිරිච්ච ගතිය contentment කියන එක ඔය සෙල්ලමෙත් නෑ බයලජ්‍ය දෙකෙත් නෑ සත්‍ය ඒකටම හොයන්න යන්න ඕන. ඒක තමයි අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. ඉතින් යා ඔක්කොම අතහැරලා දාලා හොයනවා මොකටද මේ මිනිස්සු මේ මොකටද ජීවත් වෙන්නේ? බටේ ලෝකේ ඕන කෙනකින් අහන්න බලන්න මේ අපි මෙච්චර හම්බ කරන වීදම් කළේ වල මොකටද ජීවත් වෙන්නේ කියලා උත්තරයක් නැහැ. අහනවටත් බයයි. අහනවටත් බයයි. ඉතින් හොඳටම ඉහළ මට්ටම් වලට ගිහිල්ලා හිතා ගන්න බැරි විදිහට සීදීනස ගන්න. ඒගොල්ලන් තේිනවා මොනක්වත් මේ මොනම දෙයක්වත් කෙරුවට විශේෂයෙන්ම සීදීනස ගන්න හිතෙනවා. තමන් මේ හම්බ කරලා ගන්න ඕනේ සැප සම්පත් අම්පගේ අම්මගේ බූදලෙන් හම්බ වෙන අයට ජීවත් වෙලා ඉති වැඩක්ම නැහැ. ඒගොල්ලෝ කාම මිත්‍යාචාරය කරනවා, කුඩු ගහනවා, සූදු කෙලිනවා. ඔය එකකවත් ඔය කියන පිරිච්ච ගතිය නැහැ. ඉතින් හරි විශාල ප්‍රමාණයක් සීදීනස ගන්න. ඉතින් අපිට හිතා ගන්න බෑ. මේ මිනිස්සු කියනවා කවදාකවත් වැද්දා. කවදාකවත් මේ වනගත මිනිස්සු සීදීනස ගන්නෑ. කවදාකවත් සතෙක් නිදීනස ගන්නෑ. මේ මිනිස්සයාට විතරයි මේක ඉන්නේ. ඒත් අපි හිතන විදිහට මේ කෙල්ල තරහ වෙලා බිස්නස් නැති වෙලා නෙවෙයි. මොනවද හම්බ වෙලා. ඉතින් ඒක කියවලා බලනකොට තේරෙනවා අපිත් මේ යන්න හදන්නේ එතෙන්ට නේද කියලා. අපිත් මේ දියුණුවයි කියලා යන්න හදන්නේ එතෙන්ට නේද කියලා. ගියාට පස්සේ කරන්න දෙයක් නැහැ. සීදීනසා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේ කතා කරන දේ මේ තමයි දුක. කොයි ජීවිතය ගත කරලා සමානයි දුක. දැන් අපි පිරිමි වශයෙන් අපි හිතනවා ප්‍රසිද්ධ වෙලා තියෙනවා ගෑනුන්ට දුක වැඩි. ආවේනික දුකක් තියෙනවා කියලා කියනවා. අපි ජොලියේ ඉන්නවයි කියලා කියනවා. නමුත් එහෙම කියනකොට සමහර කාන්තාව කැමතිත් නැහැ. නමුත් පිරිමියෙකුට කියලා විශේෂ දෙයක් ඇත්තේ නැහැ. උත්සාහ කරන්න බලන්න වර්තමාන මොහොතේ හිතගන්න. කොයි වෙලාවක හරි අපිට ඒත්තු ගන්න පුළුවන් උනායි කියලා හිතන්න ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් උනායි කියලා මගේ හිත දැන් තියෙන වර්තමානයේ කියලා. ඒක තේරුම් ගන්න වෙලාවේ නැත්තම් සතිය ප්‍රත්‍යක්ෂණය කරන වෙලාවේ සතියටපත් වෙලා සතිය ඉන්නවා කියලා තේරුම් ගන්න වෙලාවේ ඒ ඥානයේ ඥාන පිරිමකමක් තියෙනවද කියලා බලන්න. ඒ ඥානයේ දුප්පත් පොසත් බෙදයක් තියෙනවද කියලා බලන්න. ඒ ඥානයේ සෞඛ්‍ය සම්පන්න ලෙඩ ගතියක් තියෙනවද කියලා බලන්න. ඒ ඥානයේ පැවිදි උපැවිදි කියලා වෙනසක් තියෙනවද කියලා බලන්න. ඒ ඥානයේ බුදුහාමුදුරු සහ දේවදත්ත අතර වෙනසක් තියෙනවද කියලා බලන්න. ඇත්තේ නැහැ. ඒක කියන්න කැමති නෑ ආගම. අපි කොයි වෙලාවෙ සතිය ආවත් ඥාන සතිය, පිරිමි සතිය, පැවිදි සතිය, උපැවිදි සතිය, සෞඛ්‍ය සම්පන්න සතිය, ලෙඩ සතිය, බුදුහාමුදුරන්ගේ සතිය, දේවදත්ත සතිය ඔය මොනම මායිමක්වත් නැහැ. ඒකට යන්නේ නැතුව මේ ලෝකේ තියෙන මොකක් හරි දුකක් මගේ කරේ දාගෙන කනවා කිය මැරෙන්න කෑ ගහනවා. ඒකට තමයි මේ කට්ටිය කරුණාවෙන් පිළිහිටවලා මේගොල්ලන්ට උදව් කරන්න හදාන්නේ. බුදුරජාණන්සේ කියනවා කිසිම කරුණාවකින් බෑ ඔය දුක ඔතෙන්ට ඇවිල්ලා තියෙන ඔබ කවදා හරි යෝකට කැමති වෙලා තියෙනවා. ඔක ඉල්ලලා ගත්ත පරිප්පුවක්. බිදාගෙන කන කෑමක්. ඇදගෙන නෑමක් කියලා. ඒක පෙන්නනවට කිසිම හයිය හති ඇති කෙනෙක් කැමති නැහැ. කියන්නේ මේ කවුරු හරි කරපු දෙයක් මට ආත්මයක් කියලා තියෙනවා. ආවල් ආත්මේ මට මේක කරා. හේතු හොයනවා. කියන්නේ දෙවෙනි ආර්ය සත්‍ය කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. මොකද එයා හිතන්නේ මේ අද මේ පැමිණෙන දුකට හේතුව බාහිරේ තියෙනවායි කියලා. ඉතින් ඒක නීවරණ ධර්ම වලින් තොරව අපි මේ ජීවිතය දිහා බලනකොට සබ්බාසව සූත්‍රයේ භාවනා හරිය ආයත එන දෘෂ්ටි හයක් ගැන බුදුරජාන්සේ සඳහන් කරනවා. මම හොඳට අහගෙන ඉන්න මං කියන්නේ භාවනා හරිය ආයත පමණක් එන දෘෂ්ටි හයක්. ඒ භාවනා නොකරන හැටි අදාළ නැහැ. මිනිසුන් තියෙන්නේ අල්ලපු ගෙදර මනසට හුණියම් කරන එකයි, දැකපේ කාට හොම්බට දෙයක් දමලා ඉන්න එකයි, වෙඩි තියෙන එකයි, මරණ එකයි. එතනනේ ප්‍රශ්න තියෙන්නේ. භාවනා කරන එකට එක උත්තරයක්වත් උත්තර නෙවෙයි. යාට තේරෙන්න පටන් ගන්නවා මට යකෝ ආත්මයක් කියලා එකක් තිබිලා තියෙනවානේ. භාවනා කරනකොට නැති වුණානේ කියලා. හොඳට බැලුවොත් මට ආත්මයක් තිබිලා තියෙනවා. දැන් මේ නීවරණ නැති වුණොත් ඒක නැති වුණා. කියලා එක දෘෂ්ටියකට එනවා.
එහෙම නැත්නම් හිතනවා මට ඉතර ආත්මයක් තිබිලා තියෙනවා මේක තාම තියෙනවා. ආත්මය කියන එක තාම තියෙනවා. තව සමහරෙකුට හිතෙනවා මම දන් දෙනකොට සිල් රකින්නකොට නැති ආත්මයක් එනවයි කිය. මම අනාත්මව හිටියා බොහොම ලස්සනට දැන් බණ භාවනා කරනකොට මේ පිංකම් කරන්න තියෙන ආත්මය මම සුද්ධවන්තෙක් කියන ආත්මය මෙහෙම එකක් තියෙනවයි කිය. එහෙම නැත්නම් මං එදා තිබුණෙත් නෑ අදටත් නෑ කියලා හිතනවා. එහෙම නැත්නම් මේ ලෝකේ පුරාවට එක දිගට යමින් කරන කියන දේවලට Tamanට විපාක විඳින එක දිගට පවතින දෙයක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් කියනවා සතෙක් මරුවයි කියලා දෙයක් නැහැ. හොරකම් කියලාත් කරලා දෙයක් නැහැ. මොකද සතෙක් මරන්න එතන සතෙක් නැහනේ. පිහියකින් ඇන්නට පිහියේ යන්නේ ධාතු හතර සහ විතරනේ. ආත්මයක් නැහනේ. ප්‍රශ්නයක් නැහැ. සතුන් කෙර මරුවට හොරකමක් කරුවට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ විශාල දෘෂ්ටික හයක විශේෂම හයකට එනවා. ඒක විස්තර කරනකොට තේනවා භාවනා ලෝකේ කියන්නේ පිස්සු ලෝකයක් කියලා. විශේෂයෙන්ම භාවනා හරගියායට මම යම් මට්ටමකට ආවා. මට යම් මට්ටමකට සමාධියක් තියෙනවා. මට යම් මට්ටමකට නිවර්ණ යටපත් කරගන්න පුළුවන් කියන නැත්නම් අපි ව්‍යවහාර භාෂාවෙන් කියනවා නම් ධ්‍යාන මට්ටමකට ගිය කෙනාට අමූතම ලෝකයකට යනවා. ඒක ටිකක් තව විස්තර කරනවා අනාලයෝ ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන භාවනා කියන පොත. ඒක ලියනකොට මාත් සම්බන්ධ වුණා ඒ ස්ටඩි එකට. ඒකෙදී කියලා තියෙනවා දෙසටක් මිසදිටු අපි දන්නවනේ මිත්‍යා දෘෂ්ටි 62ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පළවෙනිම සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේ 62කින් 49ක්ම එන්නේ භාවනා හරගියායට. දෘෂ්ටි 72කින් 49ක්ම එන්නේ භාවනා කරලා ඉදිරියක් යන කෙනාට. ඊතුරු 13ම එන්නේ ප්‍රඥාව තියන අයට. ප්‍රඥාවක් නැත්තම් භාවනාවක් නැත්තම් කිසිම දෘෂ්ටියක් නැහැ. ඌට තියෙන්නේ පාන් කාලක් හොයාගන්න එක විතරයි. කාලක වලට පැත්තල බුදිය ගන්න එක විතරයි. ඌට දෘෂ්ටි නැහැ. ඌට මේ ඥානයක් නැහැ, සමාධියක් නැහැ. ඒ නිසා මෙව ලබන්න යන අපි මේ සුත්තං ගෙයයන් වෙయ్యා කරනන් ආදි වශයෙන් මේ භාෂාවක් ඉගෙනගෙන සූත්‍ර ටික ඉගෙනගෙන යනකොට තේරුම් ගන්න ඕනේ මේ පාරදී අතරමැද තියෙන විදර්ශනා උපක්ලේශ කියලා જાතියක්. ඒ උපක්ලේශ ටික භාවනා නොකරන අයට එන්නේ නැහැ. භාවනා වර්ධින අයට එන්නේත් නැහැ. මේ ටික බුදුරජාණන් වහන්සේ විවස්ථාගත කරලා තියෙනවා. බුදුන්සේ නම් කරලා තියෙනවා භාවනාවේ මෙන්න මෙතෙන්ට යනකොට මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙනවා. මෙතෙන්ට යනකොට මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒක ඔක්කොම හරියට කාන්තාවක් ගැප් ගන්නකොට ඒ දොළ දුක පහළ වෙන්නේ. ඒ දරුවන්ගෙන් පිට වෙන අපද්‍රව්‍ය මේ මාතාවගේ ශරීරයට නිකුත් වෙනවා. ඉතින් කවුරුවත් දන්නේ නැහැ කාමයේ හැතිරෙනවා ගැප් ගන්නවා. ගැප් ගත්තට පස්සේ වෙනම කලාවක්. 아무තු ශාරීරික ලක්ෂණ වගේක් පහළ වෙනවා, දිනචර්යාව වෙනස් කීම් වගේක් වෙනවා. ඉතින් මේක ලස්සනට විස්තර කරනවා අටුවාවේ මේ කාන්තාව වෛශ්‍යාවක් නම් අර පහළ වෙන හැම ලකුණටම යකි වෛර කරනවා. මොකද ගැප් ගත්තාම පිරිමි කැමති නැති නිසා. ඒ නිසා ගැබ්බර ලකුණු මහ වහගන්න පුදුම උත්සාහයක් කරන කාන්තාව නැත්නම් ගබ්ස කරන්න උත්සාහ කරනවා. නමුත් කියනවා මේ කාන්තාව රජුරංගේ මහේසිකාව නම් එයා ගැබ රකින්නවා මොකද මයි බඩේ ඉන්න රජපැටියෙක්. එයා රජුරන්ට රහසෙන් කියනවා මේ අන්තපුර ස්ත්‍රීන් මට වහදෙනවා. අන්තපුර ස්ත්‍රීන් මගේ ජීවිතෙත් නැති කරනවා. ඒ නිසා මේ දරුගබ රකින්න ඕන කියලා සක්විති දරුගබක් රකින්න මහේසිකාවක් වගේ මේ ගැබ රකින්නවා. භාවනා කරනකොටත් ඔන්න ඔය මට්ටම පහළ වෙන අපි වෛශ්‍යාවක් විදිහට වැඩ කරනවාද? එහෙම නැත්නම් අපි මහේසිකාවක් විදිහට වැඩ කරනවාද කියන එක කමඨාන් වාර්තාවෙන් පට ගන්නකොට අල්ලතයි. භාවනාවේදී ලැබෙන ප්‍රතිඵල Taman දකින්න හැටි. මේ භාවනාවේ අනිවාර්යෙන් ප්‍රතිඵල මේ නිවන් දකින්න එක කෝක වෙතත් මාර්ගයේදී හම්බෙන දුක පිළිබඳව එක එක මට්ටම්. ඒව පිළිබඳව පුදුම කනගාටු වෙන්නේපත් වෙලා තියෙන. හරියට දරු ගැබක් පිටව වෛශ්‍යාවක් වගේ අර ගැබ නැති කරන්න උත්සාහ කරනවා. භාවනාවේ දීන සතිය නැති කරගන්න උත්සාහ කරනවා. මතුවෙන දෙයට විරුද්ධව පෙසංගාන. මේ ටික දැන් මේ අපි මේ කතා කරන එක වස්සිතා නොගජ්ජිතා කියන එක විපස්සනාවේදී පමණමයි සාකච්ඡා වෙන්නේ. ඒක මුලදිම මට මේක
පෙන්නලා දීලා කතා කරපු උත්තරමෙන් ආශ්‍ර මන් දිසා නමස්කාරය කරනවා මේ සමත භාවනා කරන්න යන අයට මේක නොදැනීම නිසා ඒ අතෝ Tamanටම කරදර කරගන්න හැටිත් ඒ කරදර කිරීම අනුන්ට අර්ථකතනෙ දෙන්නේ සම්පූර්ණම අමුතු විකාරයක. එහෙව් ලෝකෙක ඕනේ පිස්සෙකුට ඕනේ පිස්සෙක් නොමග අරින්න පුළුවන්. විපස්සනාව කියන එක දන්තන් හරි දාන්න. විපස්සනා කියන එකට රංකිරි කට ගාගත්ත කෙනාට විපස්සනාව කියන එක තේරුම් ගත්ත කෙනාට එනකොට කියන්න පුළුවන් එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒක මේ අභිඥාවක් නෙවෙයි. කිසිම අභිඥාවක් නෙවෙයි. මේ මිනිස්සයා මේ කියාගෙන එන්නේ මොකද්ද කියන එක මේ කොලේ මේ අතර දීලා තියෙන අනික් අතර දීලා තියෙන කෙනෙක් කියන්න පුළුවන්. ඒක නිසා අම්පිටි රාහුල හාමුදුරුවෝ ගාව තමයි මම ඉස්සලා පැවිදෙන්න ඉතාලි හිටියේ. ඒ ශාන්සිකාට ගියාම කියනවා මහත්තයෝ මහාන වෙන්න නම් රහත් වෙලා ඉන්න ඕනේ කිව්වා. මහාන වෙලා රහත් වෙනවයි කියන එක නම් වෙන්නේ නැහැ. මොකද අපි භාවනා කරන්න ඉස්සරලා ඒ සූදානම් ශරීරේ තියෙන්න ඕන. අපි මේ යන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් දුක නැති කරලා වේදනානාශක ගහලා අරයා තමයි මට හුනියන් කෙරුවේ මෙයා තමයි මේක කෙරුවේ කියලා පෙස්සල් ලියන්න නෙවෙයි. පෙස්සල් ලියනවා මුලදී ලියනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔය කමඨාන සුද්ධ වුණාට පස්සේ බුදු වුණා වාගේ තේරෙනවා. නිවන් දැක්කා වාගේ තේරෙනවා. ඊට පස්සේ යාට තියෙන එන්න පැමිණි දුක් එnderිනවා. ඒ කියන්නේ මට වෙන්දට වැඩිය දුක් දරා ගන්න පුළුවන්. මට කාටවත් කියන්න ඕන කමක් නැහැ. මරෙන්ද ඉස්සරලා ওই ටික ආවනම් ආ ඊගාවාත්මට යන්න දෙයක් නැහැ නේ. ඒ නිසා එයාට පස්චිම භවිකයට තේරෙනවා දැන් මට වෙන්දට වැඩිය කරදර එනවා. මට අස්වාභාවික චෝදනා එනවා. එහෙම නැත්නම් නැති බැරි අතපය කරන තුවාල එනවා. හරි සතුටු වෙනවා. මේක දැන් මේ ගෙවින් මේ කියන්නේ accounts balance කරන්න යන්නේ අවුරුද්ද ඉවර වෙනකොට accounts balance කරන්න යන්නේ. ඒ කියන්නේ ජීවිතෙන් මේක ඉවර කරන්න හදන. ඒක ඔය සංකදම වගේ සූත්‍රවල බුදුජානකේ ඉතාමත්ම ලස්සනට විස්තර කරලා තිනවා තේරවාදයට අහු වෙලාම නැහැ. තේරවාදී කියන්නේ දන් දෙනවා නම් සිල් රකින්නවා නම් භාවනා කරනවා කරදර එන්න බෑ. ඒව අයින් කරලා තියෙනවනේ. එහෙම આવොත් කරදර આવොත් අපි ලැජ්ජ වෙනවා. ඉතින් බුදුජානනාචර කොහොමද ලෙඩ දුරහක් කාලේ? අපි කවුද? ඒකට බුදුරජාණන්සේ කේන්ද්‍රී ගෑවේ නෑනේ. අපේ වෙලා තියෙන්නේ මේ ගෙදර මේ මිනිස්සයා කේන්ද්‍රී ගන්නට අල්ලපු ගෙදර බුදියන්න පෙර තරම් කේන්ද්‍රී ගන්නවා. මේ කොරෝනා ඇවිල්ලා නෙවෙයිනේ මැරෙන්නේ. එන්නම් කියන සද්දෙට. කොරෝනා කියලා ඇති මගුලකුත් නැහැ. තියෙන්නේ නිකන් හෙම්බිරිසාවක්. කී දහහක් මැරෙනවද? ඉතින් ඕන කෙනෙකුට ඕන කෙනෙක් නම ගන්න පුළුවන්. හැබැයි කඳුලක්වත් විපස්සනාව කියන එක දන්නවනම් ඉතින් කොරෝනා ඇවිල්ලත් මැරෙන්න පුළුවන්. කොරෝනා ඇවිල්ලා මැරෙන්න පුළුවන්. කොරෝනා නැතුව මැරෙන්න පුළුවන්. ගජ්ජිතා නොවස්සිතා ගජ්ජිතාත වස්සිතා දෝ ඕනේ දෙයකට ඔය හතරට දාලා ගන්න පුළුවන්. කිසිම න්‍යායක් නැහැ. මෙහෙම වෙනවයි කියලා. ඉතින් ඒ නිසා මේ බණ භාවනා කරන පිරිස මේ විදර්ශනා උපක්ලේශ කියන එක දන්නේ නැතුව මේ බණ භාවනා කරන පිරිස ෂට මායාවී ගති වංචනික ගති දන්නේ නැතුව මේ නටන නැටිල්ලේදී ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපි දිහා බලාගෙන මේ වගේ CCTV කැමරාස් තියෙනවා. ඒ වගේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඒසා ලෝකේ දකින්න ඇස් තියෙනවා. ඒගොල්ලෝ ඉන්න තැන්වල නිකන් බොරුවට මේ බොඩි දේවල් වලට කෑකොස්සන් ගහන්න එපා. මොකද අපේ ශාසනය තමයි පටාචාරාව පහළ වුනේ. අපේ ශාසනය තමයි අඟුලිමාල පහර වුනේ. අපේ ශාසනය තමයි කිසాగෞතමී පහළ වුනේ. අපේ ශාසනය තමයි මේ පුංචි සාමණේර ගොල්ල සුනීත සෝපාකල පහළ වුනේ. අපිට කෙඳිරි ගන්න දෙයක් නැහැ. අපි මේ කෙඳිරි ගන්නවා නම් තාම අර භාවනා කරන කෙනාට ඇතිලා තියෙන දෘෂ්ටි හයේ තමයි ගත කරන්නේ. හැබැයි එයා දන්නේ ඒක දෘෂ්ටියක් කියලා. එයා හිතන්නේ මේ බණ භාවනා කරන මටත් කරදර එනවා. අලිමන්දියට හරක් කියලා. මේ මොන මගුලක්ද කියලා එයා බලන්නේ මේක මේ මට කරදරයක් කියලා. ඉතින් අද උදේ අපි සාකච්ඡා කරා ඇත්තරම මාගන්ධිය සූත්‍රයේදී මේ මාගන්ධිය සූත්‍රයේදී බුදුරජාණන්සේ කතා කරලා කියනවා මාගන්ධිය මේ දක්ෂපු දෙයින් හෝ අහපු දෙයින් හෝ දෘෂ්ටියෙන් හෝ සීල වෘත සමාදන් කිරීමෙන් නිවන් දකින්නම කියලා දෙයක්වත් නැහැ. දකින්න දෙයින් හෝ අහන දෙයින් හෝ දෘෂ්ටියෙන් හෝ සීලබ්බත නැතුව නිවන් දකින්න පුළුවන් කියලා දෙයක්වත් නැහැ. ප්‍රශ්න තියෙන්නේ දෘෂ්ටියේ.
ඉතින් මාගන්ධිය කියනවා මට ඔබ වහන්සේ කියන්නේ තේරෙන්නේ නැහැ කියලා. මේ අපි බැඳගෙන භාවනා කරන එක එක්කත් නිවන් දකින්නේ නැහැ. මේ කොහෙද ඉන්න පිස්සෙ පියාට එකන් අර ගිහිල්ලා අර ඉබ්බයි හාවයි දිව්වා වගේ ඉබ්බාර ගහකට බුදියන් ඉඳදී හාව බුදියන් ඉඳදී ඉබ්බ දිනලා. ගෝසාව කරනකොට තමයි තේරෙන්නේ යකෝ මේ මට නිින්ද ගිහිල්ලා ගහයට මොකද මට දිවන්න පුළුවන් හින්දා. ඉබ්බ වණු ගාලා. බුදුන්ස් කියන ඔබට තේරුම් ගන්න බැරිකම මට තේරෙනවා කියලා. මේ දෘෂ්ටියෙන් මෙච්චර වෙනසක් ඇති කරන බව. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මේක අඩු කරලා කියන්නේ පරියංකේට යනකොට මම යන්නේ මොන වගේ සූදානම් ශරීරකින්ද කියලා. සක්මනට මම යනකොට මම යන්නේ මොන තරම් සූදානම් ශරීරෙද කියලා. දානි පාත්‍රයේ අතර ගන්නකොට මම මේ දානේ දිහා ක්‍රියාත්මක වෙන්නේ මොන සූදානම් ශරීරෙන්ද කියලා. මම සිවුර වළඳනකොට ඒ සිවුර වළඳන්නේ සිවුර පාවිච්චි කරන්නේ මොන සූදානම් ශරීරද? ඔච්චරයි අප්‍රමාදී කියන්නේ. අප්‍රමාදයේ තියෙන සරල අර්ථකථනය තමයි පූර්ව නිමිත්ත දැනගන්න. සූදානම් ශරීරය තියාගන්න කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා හොඳටම තියෙනවා මම දකුණු දිශාව බලන් ඉස්සෙල්ලා මම දන්නවලු මේ දිශාවේ තියෙන දුක්ඛ සත්‍ය කියලා. මම ඒක දිහා බැලුවට මට ඒකෙන් පෙළෙන දෙයක් නැහැ. මම දිශාව බලනකොට මම දන්නවා මේ පැත්තේ තියෙන දුක්ඛ සත්‍ය කියලා. ඒ නිසා මේ පැත්තේ දුක්ඛ සත්‍ය තිබුණා කියලා මට දුකක් නැහැ. මම පෙරදිග බලනකොට මම යන්න ඉස්සෙල්ලා මම දන්නවා උතන තියෙන දුක්ඛ සත්‍ය කියලා. ඒ නිසා එතන තියෙන දුක්ඛ සත්‍ය මාව පෙළන්නේ නැහැ. අපරදිග මම බලනකොට යන්න ඉස්සෙල්ලා මම දන්නවා ඕකේ තියෙන දුක්ඛ සත්‍ය කියලා. බලන්න ඉතින් බැලුවාම පේන තියෙන මේක මහා නාස්තික නැස්චාර්ථ උච්ඡේදවාදී කතාවක්. හතර හැම දිශාවෙම තියෙන දුක්ඛ සත්‍යය. දැනගෙන බැලුවනම් ඒක දුකක් වෙන්නේ නැහැ. ඒක දුක නිසා අනිත් පැත්තේ සැප ඇති කියලා බැලුවනම් අනිවාර්යයෙන්ම ඊට වැඩි දුකක් තියෙනවා. ඉතින් අපි අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත දත්තපනත්ත කිරිකෑ මුත්ත ඉඳලම කරන්නෙම එයා දුක් විඳට මම විඳින්නේ නැහැ මම හෙට දෙඤ්ඤම් කියලානේ ඔය සැලසුම ගහගෙන යන්නේ. කෝකත් පෙන දාලා ඇඹරිලා මැරලා යනවා. ඔය මොන જાති කෙරුවත් හරියන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ සතුටින් ඉන්නකෝ. මේ මොහොතේ ප්‍රසන්න මනසෙන් ඉන්නකෝ. ඒකට පැමිණි දුක් පැනිරහයි කියන්නකෝ. ආනපානෙ පේනවනම් හොඳයි. පේන්නේ නැත්තම් හොඳයි. මන්ත්‍රීතුමා හොඳයි, ඇමතිතුමා හොඳයි. ඔය කතාවක් තේරෙන්නේ නැණි භාවනා කරන අයට. ඒගොල්ලෝ මේ හැවිල්ලා මැස්සෙක් කෙනකොට, කැස්සක් කෙනකොට, වැස්සක් කෙනකොට මේ කරන චෝදනා දිහා බලනකොට පේනවා අර සූදානම් ශරීරේ නැහැ. සූදානම් ශරීරය තියෙන කට්ටිය මේගොල්ලෝ කැසපට ගහනකොට ඒගොල්ලෝ ඔලිම්පික් ගහලා ඉවරයි. කිනු බලන්න අපි මෙහෙම පැලසුම් කරගෙන මෙච්චර කල් ගියා අපි දන්නේ අන්න අරු නිවන් දැකලාලු එහෙම වෙන්න පුළුවන්ද අපි නේද භාවනා කරුවේ අපි නේද සූත්‍ර කටපාඩම් කරුවේ අපි නේද පාළි දැනගෙන හිටියේ ඒ කොච්චර කෙරුවක්වත් බුදුරජාණන්සේ අර ගියේ කාට කතා කරලා කියනවා මගේ පුතා වැඩේ කරගත්තයි කියලා. මේ බුදුසසුනන්ට මේ වටාත්ත පූජා කරලා පාවඩ එලලා වඩමගන ඇවිල්ලා බණ කියලා ආරාධනා කරලා විශාල පින්කමක් කරනවා. පිරිස කෙලවරේ ඇවිල්ලා වාඩි වෙනවා හොරිකඩේක්. හොන්දටම හොරි. සොරි කියන්න දෙයක් නැතරමට හොරි. ඒ වැඩේම ආංගිරි ගාන එකයි. මූ හිතුවා මෙතන කැම ටිකක් දෙනවා ඇති කියලා සයිඩ් එකේ ඇවිල්ලා වාඩි වෙලා බලන් ඉන්නව නෑ. එක මිනිස්සෙක් කතා කරනවා අනික මිනිස්සු අහගෙන ඉන්නවා. මූ හිතාගත්තා ඉතින් අර අනික අපි බණ අහන්නේ ඔය බණ කණ්ඩායි කියලානේ අපි බණ අහන්නේ ඌ එහෙම නෙවෙයි. එහෙනදී අහගෙන ඉන්නකොට බුදුසසුනේ පණන් අරගත්තා මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච කාට පුළුවන් කියලා බණක් කියන්නේ. අන්තිමට ඔක්කොමලා බලන්නේ ඉඳලා මේ මාසය බුදුජානනාංශ ළඟට එනවා. මොකද හරි හොරි කඩ කාටවත් එන්න බෑ. ඒ මනුස්සයා හැමතැනම ගුටි කන කෙනෙක්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය ආශ්චර්යයි. මම මෙතෙන් ආව ඉතාම දිලින්දෙක් වශයෙන් ස්වාමීන් වහන්සේ මං අද යන්නේ පඬිතෙක් වාගේ. කියලා බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා නිකන් සද්දයක් දානවා. ඒ කියන්නේ විසිල් ගහන්න නැතුව වල්ටියක් ගන්නවා. වල්ටියක් ගාලා යනකොට සක්‍රදේවෙන්ද ඇවිල්ලා කියනවා උඹට පුළුවන් නම් බුදුන් නෙවෙයි කියන්නේ. මම උඹට වර 3ක් දෙනවයි කියලා. මේ මනසේ එතකොට අර අනිත් එක්කෙනෙක්වත් නිවන් දැකලා නැහැ. වටාත්ත පූජා කරපු කෙනාවත් පාවඩ දාපු කෙනා කවුරක්වත් නිවන් දැකලා නැහැ. වරුවට බණ අහන්න අවමනසන නිවන් දැකලා ලෝකිනවත් උඹ කවුද? උඹ සෙල්ලම් කරන්න ඉන්න පාඹට ඔතනවත් ඉන්න හම්බ වෙන්නේ මං වගේ මිනිස්සෙගේ බුදුහාමුදුරගේ තියෙන සද්ධාව මොන විදිහින්වත් කඩන්න බෑ කියලා. එනකොට අච්චර දිලින්දෙක් වශයෙන් ආපු මිනිස්සයා යන්නේ ආර්ය ධනය ලබාගෙන.
එතන හිටපු සංවිධාන උත්සව සංවිධාන කිසි කෙනෙකුට තේරුමක් නැහැ. බුදුචාන්සේ ඒ මිනිස්යාට තමයි බණ කියන්නේ. නිසා බුද්ධ ආගම වෙලා ඉපදිලා ඒකම හිටියයි කියලා අපිට ලොකුම ලාභිකුත් නැහැ. මම කියන්නේ නැත්තේත් නැහැ. නමුත් මතක තියාගන්න අපි පෙළඹෙන එළඹෙන එහෙම නැත්නම් අපි කියන සූදානම් ශරීර කියලා එකක් තියෙන ස්කවුටින් වල උගන්වන්නේ. ඕනම දෙයකට අපි වැඩේට පෙළඹෙන හැටි සූදානම් ශරීර be prepared කියලා ඔච්චරයි. ඕකට තමයි ප්‍රසන්න මනස කියලා කියන්නේ. ඒක නිසා අපි කොයි වෙලාවක හරි මට හම්බුනේ බුද්ධෝත්පාද කාලයක්, මට හම්බුනේ manussත්ත්ව ප්‍රතිලාභයක්, මට හම්බුනේ ක්ෂණ සම්පත්තිය, මට හම්බුනේ සද්ධර්ම ශ්‍රවණය, මට හම්බුනේ සත්පුරුෂ සංසේවනයේ, මට හම්බුනේ පැවිද්ද කියලා සතුටු වෙනවා නම් ඔච්චර තමයි නිවන කියන්නේ. ඔයින් එහාට නිවන් ලැබලා කරන්න දෙයක් නැහැ. මේ දැන් තේරෙනව නම් නිවන. දැන් තේරෙන්නේ නැත්නම් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ප්‍රසන්න මනසෙන් තමන් කරන කියන කටයුතු ටික කරගන්න. ඒතර කෙලෙස් වලට ඉන්න බෑ. කඳුලකටවත් ඉන්න බෑ. ඒ නිසා ඒකට අවශ්‍ය ඒ මානසික පදනම manussත්වයට එක්කම ලැබිච්ච ධර්මදායයක්. මේ තියෙන කරදර ඔක්කොම පැත්තක දාලා මම නිවන් දකින්න මන් නිවන් දකින්න කටයුතු කරනවා කියලා ඒ ගන්න පෙර දැක්ම නිවන් දකින්නේ මනුස්සයාගේ මූණ දිහා බලනකොට කියන්න පුළුවන් මේ මනුස්සයා පැමිණි දුක් පැමිණයි කියාගෙන යනවද නැත්නම් අඬා හොගාගෙන අනුන්ට චෝදනා කර චෝදනා පත්‍ර ලියලියා ඉන්නවද කියලා. ඒ නිසා අපි භාවනා කරනකොට ටික ජොලිය ඉමු. ඒකෙන් මම නතර කරනවා බණ. තිරුවන් සරණයි. හොඳයි. මතක් කරන්න ඉදිච්චි අපේ ප්‍රසන්න මනසේ ලකුණක් විදියට අපි සදා හදා වඩාගත්ත ඒ කුසලය ලෝකවාසී සියලු සතුන් සමග පින් කැමති සියලු දෙනා සමග හදා බෙදා ගැනීමේ මුදිත අදහසින් ඊත්තාවතා ചാදි ගාථා සජ්ජහනාට පෙළඹෙමු. ඊත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා ඊත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. සට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. බුම්මට්ඨා දීවා නාග මහිද්దికා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු.
සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු